Buddhan sarane saranai saranai Buddhan sarane saranai saranai Loe vesena Ham satunata Dhamman sarane saranai saranai Dhamman sarane saranai saranai Loe vesena Ham satunata Sangam sarane saranai saranai Sangam sarane saranai saranai Love vesena Ham satunata Metun sarane saranai saranai Metun sarane saranai saranai Dohot mudun divenda Pasanga pihituwa venda Perali perali hapi venda Ape budun api venda අතර මංව අසර නොදැන සිටි සතුනට විතර නොමැති කරුණාවෙන් යාමඟ පෑවා ගුණෙන් පිරුණ පිනෙන් පිරුණ මහා ගුණවතා මහා පින්වතා ගුණෙන් පිරුණ පිනෙන් පිරුණ මහා ගුණවතා මහා පින්වතා දොහොත් මුදුන් දී වැන්දා පසඟ පිහිටුවා වැන්දා පෙරලි පෙරලි අපි වැන්දා අපේ බුදුන් අපි වැන්දා දයාගුණේ සැමට පැව එක සාමසේ දුකට පිහිට වී සැමගේ සිත සැලසුවා ගුණෙන් පිරුණ පිනෙන් පිරුණ මහා ගුණවතා මහා පින්වතා ගුණෙන් පිරුණ පිනෙන් පිරුණ මහා ගුණවතා මහා පින්වතා දොහොත් මුදුන් දී වැන්දා පසඟ පිහිටුවා වැන්දා පෙරලි පෙරලි අපි වැන්දා අපේ බුදුන් අපි වැන්දා දොහොත් මුදුන් දී වැන්දා පසඟ පිහිටුවා වැන්දා පෙරලි පෙරලි අපි වැන්දා අපේ බුදුන් අපි වැන්දා දොහොත් මුදුන් දී වැන්දා පසඟ පිහිටුවා වැන්දා පෙරලි පෙරලි අපි වැන්දා අපේ බුදුන් අපි වැන්දා දොහොත් මුදුන් දී වැන්දා පසඟ පිහිටුවා වැන්දා පෙරලි පෙරලි අපි වැන්දා අපේ බුදුන් අපි වැන්දා දොහොත් මුදුන් දී වැන්දා සාර අස්වනු නෙලන මීකට එල යසෝගුණ රාවයයි මවා මනුගුණ මහිම සත්දම් විරූසත් හඬ නාදයයි විරූසත් හඬ නාදයයි සදා වන්දිත අපේ මව්බිම බැඳුන රණහස ගීතයයි පුරා දෙරණක පුදන ගුණ කඳ මහිම පුබුදන මහිමයයි මහිම පුබුදන මහිමයයි මහිම පුබුදන මහිමයයි Mahima Radio www.mahima.lk www.mahima.lk समन्ता चक्रवालेषु अत्रा गच्छ
ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝති. වාසනාවන්ත බෞද්ධ පින්නතුනි පින්නතියනි, අද මේ ඇසලපුර පසළොස්වක පොහොය දවසේ ලෝකවාසී බෞද්ධයන් වගේම ලංකාවාසී බෞද්ධයන් හැටියට ඔබට අපිට හැම කෙනෙකුටම බොහෝම වැදගත් වන උතුම් වූ පුර පසළොස්වක පොහොය දවසක් තමයි ඇසලපුර පසළොස්වක පොහොය දවස කියන්නේ. අද විශේෂයෙන්ම මහිම වෙබ් රේඩියෝව හරහා මේ උතුම් වූ ධර්මදේශනාමේ කටයුත්ත ඇසලපුර පසළොස්වක පොහොය දවසේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂ කාරණයක් හැටියට අද මේ උතුම් පුර පසළොස්වක පොහොය දවසේ මේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ කුවේටි සිටින තම හිතමිතුරන්ගේ මූලික කැපවීම දායකත්වයේ සහ අනුග්‍රහායකත්වයේ ඇතිවයි අද දවස තුල මේ උතුම් වූ ධර්මදේශනාමේ කටයුත්ත සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ හැම දිනම එකතු වෙලා අද දවස තුල ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්‍යය කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් යුක්තවම දේශනා කරන්නට ලැබුවා වූ ඒ උතුම් වූ ස්වාසූ දහසක් වූ ධර්මස්කන්ධයෙන් එක දහම් බිඳක් ශ්‍රවණේ ධාරණය කරගෙන මේ හැම කෙනෙක් බලාපොරොත්තු වන අරමුණ බවට පත් උනේ අගෝස්තු 1 වෙනි දිනට උපන් දිනය ජන්මදිනය සමරන ඉතාලියේ සේවය කරන තිස්ස බණ්ඩාර මහත්මයා එතුමාගේ ජන්මදිනය සිහිපත් කරගෙන ආශිර්වාද සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම එතුමා ඇතුළු ඒ පවුලේ ලොකු කුඩා හැම දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ සලසා දෙන්න, නිදුක් නිරෝගීභාවයේ සලසා දෙන්න මේ උතුම් වූ කටයුත්ත සිද්ධ කරලා එතුමාගේ ජන්මදිනය සිහිපත් කරගෙන නිදුක් නිරෝගීභාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්ටයි අද දවස තුල මේ උතුම් පුර පසළොස්වක පොහොය දවසේ මේ වගේ යහපත් වූ කටයුත්තක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අරමුණු දිහා බලනකොට අරමුණු ගැන කල්පනා කරනකොට බොහොම සතුටු වෙන්න පුළුවන්, සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ මොකද හේතුව බෞද්ධයන් හැටියට
ජන්මදිනය සිහිපත් කරනවා කියන කාරණයත් එක්කම ජීවිතයේ යථා ස්වභාවය ජීවිතයේ ඇත්ත අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන දවසක් හැටියටයි බුදුදහමට අනුකූලව සඳහන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේ බලාපොරොත්තු ඇතුව අද මේ වෙසක් අසලපුර 15 පොහොය දවසේ මේ උතුම් වූ කටයුත්ත සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි අසලපුන් පොහොය දවස නැත්නම් අසලපුර 15 පොහොය දවස කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකවාසී බෞද්ධයන්ට විතරක් නෙවෙයි ලෝකයේ ජීවත් වෙන සියලුම සත්ත්වයන්ට සියලු මිනිසුන්ට බොහොම වැදගත් උතුම් වූ පුර 15 පොහොය දවසක්. ඒකට හේතු කරුණු කාරණාවන් බොහෝමයක් සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අතර අද දවස එහෙම නැත්නම් මේ අසලපුර 15 පොහොය දවසේ වැදගත් ගම් ගැන කතා කරනකොට මූලිකම කාරණය අපේ බෝධිසත්වයන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේම දසපාරමිතා ධර්මයන් පූර්ණයට පත් කරලා ලෝවේ ලෞතුරා උතුම් සම්බුද්ධත්වය අවබෝධ කරගෙන මේ ලෝකයේ ඇත්ත ඇති සැටියේ මනාව අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත උතුම් බෞද්ධ දර්ශනය මේ ලෝකවාසී සියලුම සත්‍යය කෙරෙහි පතලා වූ මහ කරුණාවෙන් යුක්තවම දේශනා කරපු අති උතුම් වූ පොහොය දවස තමයි අසලපුර 15 පොහොය දවස කියන්නේ. ඒ එක් කාරණයක්. ඊට පෙර ආතුව සිදුහත් බෝසතාණන් වහන්සේ මව් කුස තුල පිළිසිඳගත් උතුම් වූ පොහොය දවස තමයි අසලපුර 15 පොහොය දවස කියලා සඳහන් වෙන්නේ. සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේම පාරමිතා පූර්ණයට පත් කරලා අවසන් ආත්ම භාවයට පත් වුණකොට වෙසතුරු ආත්ම භාවයෙන් මිදිලා දිව්‍ය ලෝකයේ ගත කරනකොට දෙවියන්ගේ ආශිර්වාදය ආරාධනාව කාලය දීපය දේශය කුලය මව කියන මේ පස්මහා බැලුම් බලලා සුද්ධෝදන රජතුමාටත් මහාමායා දේවියටත් මව්පිය වශයෙන් ස්ථාපනය වෙලා මහාමායා දේවියගේ මව් කුස තුල පිළිසිඳගත් උතුම් වූ පුර 15 පොහොය දවස තමයි අසලපුර 15 පොහොය දවස කියලා සඳහන් වෙන්නේ. ලෝකයේ ජීවත් වෙන සියලුම සත්වයන් මේ සසර දුකින් මිදීමට ඒ සසර දුකින් මුදවාලීමට මනුලොව මව් කෙනෙකුගේ කුස තුල පිළිසිඳගත් දවස. ඒ වගේම දසමාසයකට ඇවෑමෙන් ලුම්බිනි සල්ලු යනදී වෙසක් පුන් 15 පොහොය දවසේ සිදුහත් කුමාරෝත්පත්තිය සිද්ධ වෙලා ඒ වගේම අවුරුදු 29ක් තරම් කාලයක් තුල මේ ලෝකයේ පුද්ගලයෙක් විඳින්න අවශ්‍ය වන සියලුම සැප සම්පත් මනාව වින්දනය කරලා ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්නට පිරූපින් බලයේ මහිමෙන් මාලිගාව අතහැරලා ගිය දවස. අවුරුදු 6ක්
මේ ලෝකයේ පුද්ගලයෙකුට විඳින්න පුළුවන්කම නොලැබෙන විදිහේ මහා දරුණු විදිහේ දුක්ඛ වේදනාවන් වින්දනය කරලා මේ ලෝකයේ පුද්ගලයෙකුට ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්නවා නම් ශරීරයට අධික සැප සම්පත් වලින් තොරත් ශරීරයට අධික දුක්ඛ වේදනාවෙන් තොරත් නැත්නම් බුදුදහමට අනුකූලව සඳහන් කරන වචන දෙකින්ම සඳහන් කරනවා නම් කාම සුකල්ලිකාන යෝගය හා අත්ත කිලමතාන යෝගය කියන මේ යෝග දෙකින් වෙන් වෙලා මදුම් පිළිවෙත අනුගමනය කරලා ලෝවේ ලෞතුරා උතුම් සම්බුද්ධත්වයේ අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත උතුම් දර්ශනය මේ ලෝක සත්‍යය කෙරෙහි පතලා වූ මහ කරුණාවෙන් යුක්තවම දේශනා කරන්නට ලැබුවා වූ උතුම් වූ පුර 15ක් පොහොය තමයි ඇසළ පුර 15ක් පොහොය දවස කියන්නේ. එදා උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය මුලින්ම දේශනා කරන්නට කල්පනා කරනකොට බලනකොට මුලින්ම සිහිපත් වෙන්නේ තමන්ගේ සත්‍ය අවබෝධ කරගන්නට උදව් උපකාර කළ ආලාර කාලාම උද්දකරාම් පුත්ත ඒ දෙදෙනාම ඒ වෙනකොට ජීවතුන් අතර නොසිටි නිසා උන්වහන්සේට අප උපස්ථාන සිද්ධ කරපු සම්බුද්ධත්වය අවබෝධ කරගන්නට පෙර ආතුව පස්වග තවුසන් හොයාගෙන බරණැස ඉසිපතන මිගදායට වැඩම කරන වෙලාව. එහෙම වැඩම කරන වෙලාව තුල පස්වග තවුසන් කල්පනා කරන්නේ සිදුවත් බෝසතාණන් වහන්සේට උතුම් සම්බුද්ධත්වය අවබෝධ කරගන්නට බැරි වෙලා දැන් ශරීරයේ යහපත් තත්ත්වයට පත් වෙලා ඒ නිසා නැවතත් අපිව හොයාගෙන එනවා කියන කාරණේ. රජ කුමාරයෙක් නිසා ආසනයක් විතරක් පනෝමු කියන මේ කතිකාවත පස්වග තවුසන්ගේ හිතවල ඇති වෙලා එක සාකච්ඡා මාර්ගයට පත් කරන්නට ලැබුවා. නමුත් ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ පින්නතුනි ටිකෙන් ටික ලං වෙන්න මිගදායට ලං වෙනකොට අර කතිකා කරගත්ත පස් දෙනාටම පස්වග තවුසන්ට එහෙම ඉන්න බැරි වුණා. මොකද මේ වැඩම කරන්නේ දෙවියන් මිනිසුන් බමුන් පවා අති උතුම් වන්දනා මානයට ලක්වන මේ ලෝකයේ ඇත්ත ඇති සැටියේ මනාව අවබෝධ කරගත්ත රහසින්වත් පව් නොකල අතඹුලක්සේ දැනගත්තා වූ ලෝකයේ සියලුම දෙයක් දැනගත්තා වූ ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික ලං වෙන්න වඩිනකොට කතිකා කරගත්ත විදිය ඉන්න බැරි වුණු නිසා කෙනෙක් ආසන පනවනවා, තව කෙනෙක් පාසිවුරු ගන්නවා, තව කෙනෙක් බුදුහාමුදුරන්ගේ පා දෝවණය කරනවා, තව කෙනෙක් වැඩමවනවා. මේ වගේ පස් දෙනා එක් ක්‍රියාකාරකම් වලින් බොහෝම ගරු බුහුමම්බ ලෞතුරා බුදුහාමුදුරුව වැඩම කරන මිගදායට ඇසළ පුන් පුර 15ක් පොහොය දවසේ පූර්ණ චන්ද්‍රයාගෙන් පිරිච්ච මේ පරිසරයේ අලංකාරත්වය දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන්නෙත් එහෙමයි. ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං. පින්නතුනි මේ සූත්‍ර දේශනාව දේශනා කරනකොට අපේ හිතේ මැවෙනවා, අපිට චිත්‍රානුකූලව මැවෙනවා, රූප රාමු හැටි මැවෙනවා, පේනවා, දැනෙනවා, හැඟෙනවා. ඒ තමයි එදා ඒ පරිසරයේ කොයි තරම්නම් අලංකාරත්වයටපත් වුණු පරිසරයක්ද. ඉසිපතනේ මිගදායේ මුවන්ට අබේ භූමියක් වුණු අලංකාරමත් පරිසරයකින් යුක්ත වුණු තැනක් තමයි මේ ඉසිපතන මිගදාය කියන්නේ. හඳ එළිය පෑවුවට පස්සේ එක් සත්ත්ව කොට්ටාසයන් හැසිරෙන ආකාරයත් අලංකාර පරිසරයක් දකිනකොට ඔබ අපි හැම කෙනෙකුගේම සිත් සතන්
බොහොම ප්‍රීතියෙන් නිරාමිස සුවයෙන් යුක්තව වැජබෙනවා. ඒ වගේ අලංකාරමත් වූ පරිසරයක තමයි ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දේශනා කරන්නේ මුල්ම ධර්ම දේශනාව. ඒ වගේම මේ මංගල ධර්ම දේශනාවත් එක්කම කොණ්ඩඤ්ඤ තාපසතුමන් සෝවහන් තත්ත්වයට පත් වුණු උතුම් වූ පුර 15ක් පොහොය දවස. රාහුල කුමාරෝත්පත්ති සිද්ධ වුණු දවස. ඒ වගේම ලංකාවේ රජ කරපු කීර්ති ශ්‍රී රාජසිංහ රජුරෝ සියම් රටට පණිවිඩ යවලා ඒ සියම් දේශයෙන් උපාලි තෙරුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය ලංකාවට වැඩමවගෙන අවුදින් බුද්ධ වර්ෂ 2266ක් වුණු ඒ අවුරුදු තුල උතුම් උපසම්පදාමේ කටයුත්ත සිද්ධ කරලා ලංකාවේ ශාසනික වශයෙන් උන්නතියට චිර ජීවනයේට කැප කරපු දවසක් බවට පත් වුණා. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ පළවෙනිම සීමා සම්මත කරලා විනය කර්ම සිද්ධ කරපු දවස තමයි අද වගේ මේ උතුම් වූ පුර 15ක් පොහොය දවස කියන්නේ. මේ වගේ උතුම් පුර 15ක් පොහොය දවසේ ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ ලෝක සත්‍යය කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් යුක්තවම දේශනා කරන්නට ලැබුවේ මේ ලෝකේ ඇති සැටියෙන් අවබෝධ කරගන්නට කියන කාරණේ. උන්වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ සත්‍ය කාරණාවන් 4ක් තියෙනවා. මේකට සඳහන් කරනවා ආර්ය සත්‍ය කියන එක සඳහන් කරන්නේ. ආර්ය සත්‍ය කියන එකෙන් සඳහන් කරන්නේ බුදු, පසේ බුදු, මහරහත් කියන මේ තුන්තරා බෝධියට පත්විනු අති උත්තමයන් වහන්සේලා විසින් මනාව අවබෝධ කරගත්ත සත්‍ය කාරණාවන්ට තමයි සඳහන් කරන්නේ ආර්ය සත්‍යයි කියන තේ. ආර්ය සත්‍ය කියන එකෙන් සඳහන් වෙන්නේ කිසිම දවසක මේක බොරුවක් වෙන්නේ නැති නිසා. නිසා මේ ලෝකයේ තියෙන සත්‍ය හතරෙන් පළවෙනිම දේ තමයි ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කරන්නට ලැබුවේ දා පස්වග තවුසන්ට පළවෙනිම කාරණේ දුක කියන දේ සත්‍යයි. එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය. තවත් විදිහකට සඳහන් කළොත් එහෙම දුක ඒ වගේම තමයි දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන මේ සත්‍ය හතරට අපි කියනවා චතුරාර්ය සත්‍ය නැත්නම් චතුරාර්ය සත්‍ය කියන එක සඳහන් වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට ලැබුවේ මේ ලෝකේ සත්‍යය කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් යුක්තවම. ඒ දේ තේරුම් ගන්නට කියන කාරණය. අද වගේ උතුම් වූ පුර 15ක් පොහොය දවසක ඔබ අප හැම කෙරෙහිම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තවම දේශනා කරන්නට ලැබුවේ මේ ලෝකේ ඔබට අපිට හැම කෙනෙකුට ඉපදුණු හැම පුද්ගලයාටම මුහුණ දෙන්න සිද්ධ වෙන දේ තමයි සත්‍ය කාරණේ තමයි දුක කියන කාරණය. ඒක දැනගන්න. එතකොට දුකෙන් මිදෙන්නත් පුළුවන්. ඒ දුකෙන් මිදෙන්න නම් දුක ඇතිවීමට හේතුව නැති කරගන්න ඕන. ඒ හේතුව නැති කරගන්න නම් අවශ්‍ය කරන මාර්ගයේ ගමන් කරන්න ඕන කියන එකයි දේශනාවේ සඳහන් වෙන්නේ. නිසා අද වගේ උතුම් පුර 15ක් පොහොය දවසේ ඔබ අපි හැම දෙනාම ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මේ ලෝකෙම නැහැවුණු දවසේ සංසාර භව චක්‍රයෙන් ඈතර වෙලා මේ දුක නැති කරගෙන ඔබ අපි හැම කෙනාගේම පරම බලාපොරොත්තුව බවට පත්වන ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති
සදාකාලික සැපය වෙන උතුම් අමා මහ නිවන් සම්පත්තිය කියන අවබෝධ කරගන්නට අවශ්‍ය කරන අඩිතාලම මග හසර කරගන්න එක ඒ මග හොස්සේ ගමන් කරලා අපේ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්නට අවශ්‍ය වෙන මාර්ගය අනුගමනය කරන්නට කියන එකයි දේශනාවට අනුකූලව සඳහන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මනුස්ස ජීවිතය කියලා කියන්නේ පින්නතුණි බුදුහාමුදුරන්ගේම දේශනාවේ සඳහන් වෙන්නේ දුර්ලභංච manussත්තං කිච්ඡං manuss පටිලාභෝ. හරි අමාරුයි, හරි අපහසුයි මේ manussාත්මයක් ලබා ගන්නට. අපි දන්නවා මේ ලෝකේ ජීවත් වෙන සත්ත්ව කොට්ටාසය ඇතල අපිට ඇහැට පේන සත්තුත් ඉන්නවා, අපිට ඇහැට නොපෙනෙන සත්තුත් ඉන්නවා. මේ ඇහැට පෙනෙන සහ නොපෙනෙන කියන මේ ලෝකයේ ඉන්න සත්ත්ව කොට්ටාසයන්ගෙන් ඔය හැම සතාගෙම බේරිලා මිනිස්සෙක් වෙන්න නම් අපි කොයි තරම්නම් පින්දහම් කරන්න තියෙන්න ඕනද? ඒත් මදි. මිනිස්සෙක් වුණාට මදි. මනුස්ස ලෝකේ මානසික ගුණධර්ම වලින් පිරිපුන් නිරෝගිමත් පුද්ගලයෙක් මිනිස්සෙක් බවට පත් වෙන. එහෙම නැත්නම් අංග සම්පූර්ණ මනුස්සත්වයේ මිනිස්සෙක් බවට පත් වෙන්නත් අපි බොහෝ කුසල් දහම් සිද්ධ කරලා තියෙන්න අවශ්‍ය වෙනවා. අපි දන්නවා මේ ලෝකේ විවිධාකාරයි මිනිස්සු. කෙනෙකුට කෙනෙක් වෙනස්. මේ දේ දකින්නකොට අපි කාටවත් ඊර්ෂ්‍යා කරලවත්, ක්‍රෝධ කරලවත්, වෛර කරලවත් මේ කිසිම දෙයක් සිද්ධ කළා අපිට පළක් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඔබ අපි හැම කෙනෙක්මත් ඔබ අපි හැම දෙනාමත් පෙර භවයන් වලදී කරපු කුසල අකුසලයන්ගේ ඵල විපාක තමයි මේ භවය තුලදී අපිට ලැබෙන්නේ. අපි දන්නවා සමහර මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු, රටේ ජීවත් වෙන මිනිස්සු හොඳට සල්ලි භාගේ තියෙනවා, යාන වාහන තියෙනවා, සැප සම්පත් වලින් ආඩ්‍යව ජීවත් වෙන පුද්ගලයන් ඉන්නවා. ඒ වගේම තමයි තවත් කොටසක් ඉන්නවා මධ්‍යම පාන්තිකයන් හැටියට ජීවත් වෙන කොටසකුත් ඉන්නවා. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා දිලින්දන් හැටියට ජීවත් වෙන කොටසකුත් ඉන්නවා. තවත් කොටසක් ඉන්නවා යාචකාදීන් හැටියට ජීවත් වෙන මනුස්ස කොට්ටාසියකුත් ඉන්නවා. හැබැයි මේ ඔක්කොම මිනිස්සු එක කොටසක් සැප සම්පත් විඳින්නත්, තව කොටසක් දුක් විඳින්නත් හේතුව සාධකේ බවට පත් වෙන්නේ ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කරපු කරුණාකාරාන්ට අනුව නම් ඒ පුද්ගලයා ඒ භවයන් වලදී කරපු කුසල අකුසලයන්ගේ ඵල විපාකය. මේකට කාටවත් ඊර්ෂ්‍යා කරලවත්, ක්‍රෝධ කරලවත්, වෛර කරලවත් වැඩක් වෙන්නේ නැහැ. ඒක තමන් විසින් සිද්ධ කරපු කුසල අකුසලයන්ගේ ඵලය මේ අපි විඳින්නේ. ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, මේ මොන තත්ත්වයටපත් උනත්, මනුස්ස හෝ වේවා, තිරිසන් හෝ වේවා, මේ මොන තත්ත්වයටපත් උනත් මේ හැම කෙනෙකුටමත් පින කුසලයේ කියන දේ බලපානවා කියන දේ තමයි බුදුදහමට අනුකූලව සඳහන් වෙන්නේ. සමහර සත්ත්ව කොට්ටාස ඉන්නවා, තිරිසන් සත්ත්ව කොට්ටාස ඉන්නවා. මිනිස්සෙක් වෙන්න පින් නොකළුවට තිරිසන්ගත සත්ත්වපත්වයටපත් උනාට හැබැයි සැප සම්පත් විඳින්න පින් තියෙනවා. සමහර සත්ත්ව කොට්ටාසයන් ඉන්නවා මිනිසෙක් වෙන්න, මිනිස්සෙක් වෙන්න පින් කරලා තිබුණට මනුස්ස ලෝකයේ අංග සම්පූර්ණ තත්ත්වයේ මිනිස්සෙක් වෙන්නත් සැප සම්පත් විඳින්නත් පින් මදි. ඒ නිසා තමයි සඳහන් කරන්නේ පුද්ගලයෙක් කෙනෙක් ලස්සන වෙන්න පුළුවන්, කෙනෙක් අවලස්සන වෙන්න පුළුවන්, කෙනෙක් පොහොසත් වෙන්න පුළුවන්, කෙනෙක් දුප්පත් වෙන්න පුළුවන්. මේ මොන තත්ත්වයටපත් උනත් උගතෙක් වෙන්න පුළුවන්, බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. මොන තත්ත්වයටපත් උනත් ඒ පුද්ගලයා පෙර භවයන් වලදී කරපු කුසල කුසලයන්ගේ ඵලය. කෙනෙක් දීර්ඝායුෂ ලබා ගන්නවා, කෙනෙක් අල්පායුෂ ලබා ගන්නවා. මේ ඔක්කොටම සාධකයේ බවට පත් වෙන්නේ ඒ පුද්ගලයන් සිද්ධ කරන කුසල අකුසලයන්ගේ ඵලය පින්නතු. ඒ නිසා තමයි ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුකූලව සඳහන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හැම කෙනෙකුටම ජීවිතයේ ජය ගන්නට නම් උත්සාහවන්තකමින් යුක්තවම බුදුදහමට අනුකූලව පින පව කුසල අකුසල තේරුම් අර ගනිමින් ලෝකේ සත්‍යතාවය ඇත්ත මනාව අවබෝධ කරගනිමින්
ඒ දෙයට මුහුණ දෙමින් ජීවිතේ ජය ගන්න ඕන. ඒ මොකද හේතුව අපේ ජීවිතයේ අද දවස තුල මේ අගෝස්තු 1 වෙනිදාට ජන්මදිනය සිහිපත් කරන අපේ ඉතාලියේ සේවය කරන තිස්ස බණ්ඩාර මහත්මයාගේ ජන්මදිනය. එතුමාගේ ජන්මදිනය සිහිපත් කරගෙනයි මේ කටයුතු සිද්ධ කරන්නේ. එතකොට අපේ ජීවිතේ ටිකෙන් ටික මහා ලොකු කාලයක් නෑ අපිට ජීවත් වෙන්න. අපිට ජීවත් වෙන්න වෙන්නේ ඊටමත් සුළු කාලයයි ටික කාලයයි. ඒ සුළු කාලයේ ටික කාලයේ තුල කොයි වෙලාවෙ අපේ ජීවිතයේ අවිනිශ්චිත කියන එකද අපිට කියන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉපදුණු පුද්ගලයා තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය මොහොතින් මොහොත පැයෙන් පැය දවසින් දවස සතියෙන් සතිය ඒ වගේ මාසෙන් මාස සහ අවුරුද්දෙන් අවුරුද්ද ටිකෙන් ටික මොහොතෙන් මොහොත අපේ කෙලවරට අපි ලං වෙන්නේ. ටිකෙන් ටික වයසට යන්නේ අපි. ඒ වයසට යන මරණයට ලංවන ඔබ අපි හැමදෙනාගේම ජීවිතය යහපත් තත්ත්වයට පත් කර ගන්නට නම් බුදුදහමට අනුකූලව ධර්ම කරුණාකාරණාවන් තේරුම් අරගනිමින් ජීවිතය ගොඩනගා ගන්නට. ඒක තමයි ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ මානුෂික ගුණධර්ම වලින් පිරිපුන් පුද්ගලයෙක් බවට පත් වෙන කෙනා. රටට, ජාතියට, ආගමට, ඒ වගේම සම්බුද්ධ ශාසනයට මේ මහ පොළොවට අපි ක්‍රමානුකූලව ටිකෙන් ටික යුතුයකම් වලට බැඳෙනවා. ඒ මොහොතින් මොහොත ක්‍රමක්‍රමයෙන් යුතුයකම් වලට බැඳෙන අපි ඒ යුතුයකම් මනාව තේරුම් අර ගනිමින් යුතුයකම් මිෂ්ඨ සිද්ධ කරන්නට පුළුවන්කම ලැබෙනවා නම් ලැබුණා නම් ඒ තමයි මානුෂික ගුණධර්ම කියලා කියන්නේ. පුද්ගලයෙකුගේ ජීවිතයේ තුල ඇති කරගත යුතු කරුණු කාරණාව. ඒ මොකද හේතුව අපේ මේ මනුස්ස ලෝකේ මම ඒකයි සඳහන් කරන්න ලැබුවේ මූලිකම හැටියට අපි මනුස්ස ලෝකයේ මේ උත්පත්තිය ලබන්නේ බොහෝ කුසල් දහම් සිද්ධ කරලා. ඒ කුසල් දහම් සිද්ධ කරගත්තට පස්සේ අපිට මේ ලෝක ස්වභාව ධර්මතාවයෙන් ලබා දෙනවා නිශ්චිත කාලයක්. ඒ මොකද හේතුව බුදුදහම කියලා කියන්නේ පින්නතුණි වෙන දෙයක් නෙවෙයි. ස්වභාව දහමත් බුදුදහමට එකට එක බැඳුණු දෙයක්. බුදුදහමෙන් තොර ස්වභාව දහමක්, ස්වභාව දහමෙන් තොර බුදුදහමක් කියන කාරණාව හරි අමාරුයි වෙන් කරගන්න. ඒ මොකද හේතුව ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ. ධර්මයට අනුකූලව ජීවිතේ ගත කරන පුද්ගලයා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියන දේ තමයි බුදුදහමට අනුකූලව සඳහන් වෙන්නේ. යම් කිසි පුද්ගලයෙක් ඔබ හෝ වේවා අපි හෝ වේවා මේ මහ පොළොවට අවනත නොවෙනවා නම් අපිට පැවැත්මක් නැහැ. බුදුදහමට අවනත නොවනවා නම් අපිට පැවැත්මක් නැහැ. නිසා බුදුදහම සෝභා දහම හරියට ගහට පොත්තට ගහත් බැඳුණු දෙයක් තමයි මේදී. ඒ නිසා තමයි සඳහන් කරන්නේ බුදුදහමෙන් තොර සෝභා දහමක්, සෝභා දහමෙන් තොර බුදුදහමක් නැහැ කියන කාරණා. ඒ හේතුව අපිට මේ සෝභා දහමේට අපි හැම කෙනෙක්ම අවනත විය යුතුයි. අවනත විය යුතුයි. සෝභා දහමෙන් අපිට දෙනවා ජීවය. ඒකයි සඳහන් කරන්නේ අපිට මේ ලෝකේ මව්වරු දෙන්නෙක් ඉන්නවා. එක මව් කෙනෙක් දසමාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරලා ලේ කිරි කරලා ආදරයෙන් රැක බලාගෙන පෝෂණය කරලා මේ මහ පොළොවට ප්‍රතිෂ්ඨ කරන අපේ මව්තුමිය, අපේ අම්මා. අපේ අම්මට සඳහන් කරන්නේ මෑණියන් වහන්සේ. ඒ වගේම තමයි අම්මගේ තාත්තගේ සෙනෙහස ආදරය කරුණාව දයාව සත්‍ය මේ රැකවරණය මේ හැම එකක්ම ලබාගෙන මොහොතින් මොහොත තප්පරෙන් තප්පරේ අපේ ශරීරයට ශක්තිය ඇවිල්ලා අරහෙට පෙරලිලා මෙහෙට පෙරලිලා බඩ ගාලා දන ගාලා වැටිලා ආයි නැගිටලා ආයි වැටිලා මේ වගේ ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ඔබ අපි හැමදෙනාගේ මේ ශරීරයට ශක්තිය ආවට පස්සේ අපි හිටගන්නේ මේ මහ පොළොවේ. ඒ හිටගන්නා වූ මහ පොළොවට අපි සඳහන් කරන්නේ මාතෘ භූමිය මව් බිම කියලා කියන්නේ. හැදූ මවත්, වැදූ මවත්,
හැදෙන වැඩෙන මේ මහ පොළොවත් මාතෘ භූමියයි මෞතුමියයි කියන කාරණේ. එනිසා අපේ යුතුයකම සිද්ධ වෙන්නේ. අපි මේ පරිසරයට, මේ සෝභා දහමට, මේ පොළොවට අවනත වෙන්න ඕනි කියන්නේ ඒකයි. අපේ ශරීරයට කවදා හරි නමුත් දවසක පින්නතුනේ ශක්තිය ඇවිල්ලා හිටගන්නේ මේ මහ පොළොවේ. ඒ වගේම තමයි කවදා හරි නමුත් දවසක අපේ ශරීරයට පණ නැති වෙලා ඇදගෙන වැටෙන්නෙත් මේ මහ පොළොවේ. එතනින් එහාට දෙයක් නැහැ. ඒ නිසා ඔබ අපි හැම කෙනෙකුගේම යුතුයකමක් තියෙනවා මේ මහ පොළොව රැකගන්න. ඒ වගේම තමයි ඒ විනාශ නොකර රැකවරණය සලසන්ට. එකම දෙයක් අපි කල්පනා කළොත් මේ මහ පොළොව, මේ පරිසරය අපිට දෙන පළවෙනිම දේ තමයි ජීවත් වෙන්න අවශ්‍ය කරන හුස්ම ටික දෙනවා. මේ ගහකොළ එක කොළයක් වේලිලා බිමට වැටෙනකොට ඒ කොළයකින් බිමට වැටෙන්න කලින් මිනිස්සු කී දහහකට නම් ජීවය දෙන්න ඇද්ද? මිනිස්සු කී දහහක් නම් රැකවරණය දෙන්න ඇද්ද? මිනිස්සු කී දහහකට නම් ජීවය දෙන්න ඇද්ද? පණකෙන්ද දෙන්න ඇද්ද? එහෙනම් අපේ යුතුයකමක් තමයි අපිට යුතුයකමක් අපි එහෙම නැත්නම් අපිට උදව් උපකාර කරපු කෙනෙක් දෙයක් ඉන්නවා නම් තියෙනවා නම් ඒ කෙනාට ඒ දෙයට උපකාර කරන්න කියන කාරණා. අපේ ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයේ අවබෝධ කරගෙන මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්‍යයන් කෙරෙහි පතලා වූ කරුණාවෙන් යුක්තවම මුලින්ම මේ ලෝකෙට පෙන්වලා දුන්නු එකම කාරණේ තමයි, එකම දේ තමයි කෘතගුණ සලකන්ට, කෙලෙහි ගුණ සලකන්ට. තමන් වහන්සේට උතුම් සම්බුද්ධත්වය අවබෝධ කරගන්නට හෙවණ දුන්නු, රැකවරණය දුන්නු උතුම් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ දිහා සතියක් මුළුල්ලේ අපිට මේක මේ තප්පරයක් දෙකක් විනාඩි දෙක තුනක් කරන්න බැරි දෙයක්. ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ සතියක් මුළුල්ලේම ඇසිපිය නොහෙලා අනිමිස ලෝචන පූජාව සිද්ධ කරලා තමන් වහන්සේට උතුම් සම්බුද්ධත්වය අවබෝධ කරගන්නට හෙවණ දුන්නු, රැකවරණය දුන්නු උතුම් ජයශ්‍රී මහ බෝධින් වහන්සේට කෙලෙහි ගුණ සලකපු ආකාරය මනාව තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. සම්බුද්ධ ශාසනය දිහා බලනකොට එක් අවස්ථාවන් වලදී ශාසනික වශයෙන් බෙදීම් තත්ත්වයට ඇති වෙනකොට, සංඝ බේද බවට පත් වෙනකොට, අවවාද අනුශාසනාවන් කොතෙක් දුන්නත් ඒවා පිළි නොපදිනකොට ලෞතුරා බුදුහාමුදුරුවෝ පාරලෙය්‍ය කියන මහ වනයේට වැඩම කරලා ඒ පාරලෙය්‍ය වනයේ වැඩ හිටියා කියන එක අපි දන්නවා. පාරලෙය්‍ය වනයේ වැඩ ඉන්නකොට බුදුහාමුදුරුවන්ට රැකවරණය, අප උපස්ථානය, පිහිට, මේ ආරක්ෂාව, මේ හැම දෙයක්ම ලබා දුන්නේ කැලේ තිබුණු ගහකොළ ජීවත් වුණු සතා සිව්පාවයි. ගහකොළ සතා සිව්පා මේ පරිසරය බුදුහාමුදුරුවෝ රැකගත්තා. බුදුහාමුදුරුවන්ට උපස්ථාන කළා. උන්වහන්සේට අවශ්‍ය කරන හැම දෙයක්ම උවටැන් වලින් සැපවුවා. ඒ නිසා තමයි සඳහන් කරන්නේ ලෞතුරා බුදුහාමුදුරුවෝ මේ පරිසරයට, සෝභා ධර්මතාවයට පුදුමාකාර විදිහේ ලෙන්ගතුකමක්, ආදරයක්, ගෞරවයක්, සෙනෙහසක් දක්වපු කෙනෙක්. අද වගේ උතුම් පුර 15ක් පොහොය දවසක ඒකයි සඳහන් වෙන්නේ. එතනින් සඳහන් කරන්නේ ඒකයි මම මුලින්ම සඳහන් කරේ. බාරා නසියන් ඉසිපතනේ මිගදායි. බරණැස් නුවර ඉසිපතන මිගදායි. සතුන්ට අබේ භූමිය වුණු, මුවන්ට අබේ භූමිය වුණු, ලෙහෙනුන්ට අබේ භූමිය වුණු, ගිරා කොබේ කුරුළු කුහුඩුවන්ට අබේ භූමියක් වුණු, බහුපා, සිව්පා, ඒ වගේම තමයි මේ නොයෙකුත් ආකාරයේ පක්ෂීන්ට ගහකොළ වලට අබේ භූමියක් වුණු තැනක් තමයි, අලංකාර වූ පරිසරයක් තමයි එදා මිගදාය කියලා කියන්නේ, බරණැස කියලා කියන්නේ, කලන්දක නිවාපේ කියලා කියන්නේ. නිසා මේ වගේ පරිසරයක අපි තේරුම් ගත යුතු කාරණේ ජීවත් වෙන මිනිස්සයා හැටියට
පරිසරයට ආදරයක් ලෙන්ගතුකමක් දක්වන්න. අපිට නොයෙකුත් ආකාරයේ කරදර බාධක අවිහිරතාවයන් මොන දේ ඇති වුණත් මේ පරිසරයට අනුගත වෙන්න. අපි දන්නවා අපි පුංචි කාලේ ඉඳලම එදා තිබුණු පරිසරය නෙමෙයි ටිකෙන් ටික වෙනස් වෙලා තියෙන්නේ. දැන් හුඟක් වෙනස් තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ. පරිසරයේ ටිකෙන් ටික විනාශ කරන පුද්ගලයන් බවට පත් වෙලා ඉන්නේ. පරිසරයේ දකින්නකොට වෛරක්කාරයෝ දිහා බලනවා. පරිසරය දිහා බලන්නේ ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් බලන මිනිස්සුත් ඉන්නවා. සතා සිව්පහ දිහා බලන්නේ වෛරක්කාරයෝ විදියට ක්‍රෝධයෙන් පිරිච්ච පුද්ගලයන් බවට පත් වෙලා ඉන්නේ. ඒකට හේතු සාධකයන් බවට පත් වෙන්නේ මේ ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් බුදුදහම, නිර්මල බුදුදහමෙන් තමයි මේ ලෝකේ පැවැත්ම ඇති කරගෙන තියෙන්නේ. මිනිසුන්ගේ හිතවල ඇතිවෙන අධර්මිෂ්ඨික සිතුවිලි යටපත් කරගන්න අවශ්‍ය වෙන සාධකයේ තමයි ලෞතුරා බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ. ඒකයි මම මුලින්ම සඳහන් කළ යුතුයකම කියන කාරණය. රටට, ජාතියට, ආගමට, සමාජයට, දෙමව්පියන්ට, දූ දරුවන්ට ඒ වගේම තමයි තමන් මේ ජීවත් වෙන හිට ගන්නා වූ මහ පොළොවටත් තමන් යුතුයකම් මිෂ්ඨ සිද්ධ කරන්න ඕනේ කියන කාරණය. අම්මට තාත්තට වඳින්න, වැඩිහිටියන්ට ගරු කරන්න මේ ඔක්කොම කියලා දෙන්නේ ලෞතුරා බුදුදහමෙන්. ඒ නිසා තමයි සඳහන් කරේ පුද්ගලයෙකුගේ හිතවල පිරිච්ච තියෙන අධර්මිෂ්ඨික ගුණ ටිකෙන් ටික යටපත් කරගෙන ධාර්මිෂ්ඨික සිතුවිලි ඉස්මතු කරගන්නට අවශ්‍ය කරන ප්‍රධානම සාධකේ ලබා දෙන ලෞතුරා බුදුදහම තුලින්. අද වගේ උතුම් පුර 15ක් පොහොය දවසක තමයි ලෞතුරා බුදුහාමුදුරු මේ ලෝක සත්‍යයට පෙන්වලා දුන්නේ මේ ලෝකේ සත්‍ය කරුණු කාරණාව තේරුම් ගන්නට කියන කාරණා. ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්නට. ඒ ස්වභාවය තේරුම් ගන්නකොට මූලිකම සාධකයේ ලෞතුරා බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ සංසාර භව චක්‍රයෙන් එතර වෙන්න නම් පුද්ගලයෙකුට පළවෙනිම කාරණය හිතේ ඇතිවෙන ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල චේතනාවන් ටිකෙන් ටික යටපත් කරගන්න අවශ්‍යයි. ඒ මොකද හේතුව මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයන් මම එකයි සඳහන් කරන්න ලැබුවේ ටිකෙන් ටික මොහොතින් මොහොත අකුසල චේතනාවන් වලින් පිරිච්ච පුද්ගලයන් බවට පත් වෙනවා. කුසල චේතනාවන් ඉස්මතු කරගන්නට හරි අමාරු තත්ත්වයන් වලට පත් වෙනවා. ඒක පළවෙනිම සාධකයේ තමයි ලෝභකම කියන දේ ටික නැති කරගන්න ඕන. සමහර පුද්ගලයන් ඉන්නවා පින්නතුනි කියන්ටත් හරීම හිරිකිතක් ඇති වෙනවා සමහර වෙලාවට. ඒ මොකද හේතුව කෙනෙකුට ලෝභකම කියලා දෙන්නේ බුදුහාමුදුරු දේශනා කරන්නේත් ඒකයි. බුදු පසේ බුදු මහරහත් කියන මේ තුන්තරා බෝධියට පත් වෙන අති උත්තමයන් වහන්සේලා විසින් ලෝභකම කියන දේ සහ මුලින්ම නැති කරගන්න. පාරමිතා පූර්ණයට පත් කරනකොට දස පාරමිතාවලත් ඒකයි පළවෙනිම පාරමිතාව තමයි දාන පාරමිතාව. ඒ කියන්නේ ලෝභකම කියන දේ නැති කරගන්න. ලෝභකම කියන දේ නැති කරගන්නවා කියන සඳහන් කරන්නේ ඒකයි. මොකද ලෝභකම කියලා කියන්නේ හිතේ ඇතිවන අකුසල චේතනාවක්. අලෝභය කියලා කියන්නේ තවත් කෙනෙකුට සංග්‍රහ කරන්නට, සලකන්නට ඇතිවන සිතුවිල්ල. සමහර මේ ලෝකේ කොයි තරම්නම් ලෝභකම් වලින් පිරිච්ච පුද්ගලයන් ඉන්නවද කියන දේ අපිට අහන්න දකින්න පුළුවන්කම ලැබෙනවා. ඇස් දෙක පන අපිටම ඇස් ඉදිරියට දකින්න පුළුවන්කම ලැබෙනවා. සමහර පින්නතුනි මේ ලෝකේ ඉන්නවා මිනිස්සු පුදුම ලෝභකමක් තියෙනවා. ලෝභකම කොච්චරද කිව්වොත් එහෙම තව කෙනෙක් hina වුණත් hina වෙන්න කැමති නැහැ. hina වුණත් hina වෙන්නේ. ඒකටත් පුදුමාකාර ලෝභකමක් තියෙනවා. ඒ වගේ කෙනෙක් කවදාකවත් කුසගින්න ඉන්න කෙනෙකුට බත් ඇටයක් දෙන එකක් නැහැ. පිපාසි ඉන්න කෙනෙකුට වතුර පොදක් දෙන්නේ නැහැ. ඇයි? රුපියලක්වත් 725ක්වත් වියදම් නොවි, මහන්සියක් නොවි තවත් කෙනෙකුට සලකන්න සංග්‍රහ කරන්න තියෙන හොඳම සැලකිල්ල සංග්‍රහය තමයි හිනාව කියලා කියන්නේ. හිනාවකින්වත් සංග්‍රහ කරන්න බැරි ලෝභකම් වලින් පිරිච්ච පුද්ගලයන් ඉන්නවා ලෝකෙ තුල. ඒකයි සඳහන් කරන්නේ. ටිකෙන් ටික මේ මනුසත් ආත්මයේ මිනිසෙක් බවට පත් වුණු අපි ඔබ ආත්මය තුල ටිකෙන් ටික ලෝභකම කියන දේ යටපත් කරගන්න අවශ්‍යයි. මොකද මේ සංසාර භව චක්‍රයේ තුල අපිට නිවන් දකින්න ಜಾති තව කොයිතරම් සංසාරේ කාලයක්ම ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්නට සිද්ධ වෙයිද කියන එක කියන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසායි සඳහන් කරන්නට ලැබුවේ
මේ ජීවත් වෙන්නා වූ කෙටි කාලය තුල තමයි අපිට මේ හැම දෙයක්ම සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. නිසා අද වගේ දවසක අද මේ උතුම් ඇසලපුර 15ක් පොහොය දවසේ ඔබ අපි හැම කෙනෙක්ම තේරුම් ගත යුතු කාරණේ ජීවත් වෙන්නා වූ මේ මනුස්ස ලෝකයට ඉපදුණු ඔබ අපි හැමදෙනාම ඊටමත් ටික කාලයයි ජීවත් වෙන්නේ. මහ ලොකු කාලයක් නෑ. ඒ ජීවත් වෙන්නා වූ කෙටි කාලය තුල නිතරම සඳහන් කරන්නේ ඔබ අපි හැමගෙනාගේම මෙලොව පරලොව ජීවිත දෙකම යහපත් තත්ත්වයට පත් කරගන්නා වගේම මේ රටට ජාතියට ආගමට සමාජයට දෙමව්පියන්ට වැඩිහිටියන්ට විතරක් නෙවෙයි මේ මහ පොළොවට යුතුයකම් දන්න යුතුයකම් හඳුනන පුද්ගලයන් බවට පත් වෙන්න උත්සාහ ගන්න උනන්දු වෙනවා. මේ මහ පොළොවට වැඩදායි පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා නම් ලැබුණා නම් ඒක හරියටම වටිනා ජීවිතයක් බවට පත් වෙනවා. ඒ වගේම අද මේ සදැහැති දායකත්වයේ අරගෙන කටයුතු කරන ලබන කුවේට්ටියේ සිටින තම හිතමිතුරන් පිරිස විසින් එතුමාගේ ජන්මදිනයේ සිහිපත් කරගෙන මේ දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ. ඒ නිසා ඒ හැම දිනාටමත් පවුල්වල ලොකු කුඩා හැම දිනාටමත් හැදුව වැඩුව තැනුව ආදරේ ගුරු දෙමව්පියාදීන්ටත් විශේෂයෙන්ම අද දවස තුල මේ උතුම් වූ කටයුත්ත සාර්ථකමත් කරගන්න සඳහා මහිම වෙබ් රේඩියෝව හරහා මේ කටයුතු සිද්ධ කරනු ලබන්නේ. ඒ නිසා මහිම වෙබ් රේඩියෝවේ ඒ සියලුම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ හැම දෙනාම හැදුව වැඩුව තැනුව දෙමව්පියාදීන් ගුරුවරුන්ට වගේම නමින් මිය පරලෝකියා වූ හැම දෙනාටමත් ඔබ අපි හැම දෙනාටමත් මේ උතුම් වූ පින්කමේ ශක්තිය බලය ආශිර්වාදයේ හිමි වේවා. මෙලොව ජීවිතයේ තුල නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම සැලසේවා. දීර්ඝායු සැලසේවා. කෙලවර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනෙහි පැමිණ වදාළ ජාත්‍යාදී සසර දුකින් නිදහස්ව ලබන අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසීම පිණිසම මේ පින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. වාසදෙරණත නුවර දක්වා අකනිටා බඹලෝ පටන් භූතයක්සින් වෙසන මිනිසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙතතුරු මෙදා තුන්සා හිතමිතුරු ගුණ යහළුවන් මගේ ගුරුවර දෙමව්පියෝ සහ සියලු නෑසියෝ ගනිමු මේ පිං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.